රූට් කරලා ඉවරයි කියන්නේ. ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශනය උඩින් ගන්න ව්‍යාපාරේ නම ආගේ ව්‍යාපාරේ අපේ වැනිලා වෙළඳ ව්‍යාපාරේ 2020 12 31 අවසන් දිනට ආදායම් ප්‍රකාශය. විකුණුම් ආපසු එවුම් ක්‍රමවලින් ආපසු එවුම් අඩු කරන්න 2020 කායික තොගය ගැනුම් ගෙනීමේ කුලී එන උත්තරෙන් අඩු කරන්න ඕන ආපසු යවුම් ඊට පස්සේ අඩු කරන්න ඕන අවසන් තොගය. එතකොට අපිට දර ලාභය හොයාගන්න පුළුවන්. කරනවා දර ලාභය. ඒකට ගලපමු වෙනත් ආදායම්. විදාහරින් විදා අකුති වහගන්න. හරි. විදාහරින් විදා පරිපාලන වියදම් මූල්‍ය හා වෙනත් මම එකට දාන්න. මූල්‍ය හා වෙනත් හරි. ආකෘතිය ගහගෙන ඉවර වෙලා ප්ලේ කරන්න ඈ. ආකෘතිය ගහගන්න මුලින්ම ඊට පස්සේ ප්ලේ කරන්න. හරි දැන් මෙතන මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මේ පැත්තට අරගෙන තියෙන්නේ වයිකිම් ටික මේ අවසාන කොටස මේ පැත්තේ තියෙන්නේ. අනිත් ටික නම් හරියට අරගෙන තියෙනවා. ගලපුම් කරන්න ඉඩ මදි මම ප්‍රේම සහයෝගයක් දෙන්නම් කියන විදිහට කරගමු. දැන් මෙතෙන් ඉඳන් ඉවරලම අතුස්සන් ආකෘති එක හරි. දැන් එකින් එක පටන් ගන්න. හදාන යන ළමයි ප්‍රාග්ධනය දාන්න එපා. මම සේල්ස් පික්ස්ම එකපාරක් චෙක් කරනකම්. හරි. ප්‍රාග්ධනය විතරක් තියලා අනිත් ඒවා කොහොම දාන්න. ඒතකොට දැන් පළවෙනි ගැලපීම අපේ කියමුකත් තිබ්බේ පළවෙනි ගැලපීම තොගයනි කියන්නේ අවසන් තොගය රුපියල් 2255ක් වන අතර දහස් වලින් හදන්න යන්නත් අමාරුයි. මොකද දශම ස්ථාන ගොඩක් තියෙන හැමතැනම නේද? ඔයාලා දහස් වලින් හදුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිස්සමෙන් දාන්න වෙයි. අවසන් තොගය 255ක් වන අතර ඒ උපලබ්ධයාගේ 250යි.
ඒතර පිරිවැය 255යි. උපලබ්ධියගේ 250යි. ඒතර තුක් කපාරින් දෙනවා 5000ක. 5000ක තුක් කපා හැරීමක් කරන්න තියෙනවා. තුක් කපා හැරීම මූල්‍ය හා මේක වෙනත් පිරිවැය වෙනත් කීයද මෙලම තියනවා නම් වෙනත් වලට දාන්න. තුක් කපා හැරීම 5000යි. ඊට පස්සේ අවසන් තොගේ ගංගා මත්කම් වලට 250යි. කුරුම් පිරිවැය අවසන් තොගේ 255යි. කුරුම් පිරිවැය අවසන් තොගේ 255යි. ඒ විදිහට ගත්තා. හරි. ඔයගේ එහෙම අරන් තියනවා නම් හොඳයි. ඊට පස්සේ විකුණුම් ඉන්වොයිසයක් තියෙනවා 65000ක. ඒක සම්පූර්ණයෙන් ගිණුම් පොත් වලින් අත්හැරලා කියලා කියන්නේ. එහෙනම් සාමාන්‍ය සටහන දාන්න තියෙන්නේ නැහැ. විකුණායට විකුණුම් ඉන්වොයිසය අත්හැරනවා. විකුණුම් ගිණුම බැර නායකති ගිණුම හර. ඔයා මේක එකතු කරන්න ඕනේ 65ක් දෙන්නටම. විකුණුම් වලට එකතු කරන්න ඕනේ 65ක්. එතන දාන්න ධන 65ක් දාගෙන තියෙන්නේ. 1992 එකතු කිරීම 65ක්. ඒ වගේම නායකතියන්ටත් 65ක් එකතු කරන්න. 425ටත් 65ක් එකතු කරන්න ඕන. 192ට 65ක් එකතු කරොත් කීයද? 1992 එකතු කිරීම 65. 7යි 15න් 5 ඉතිරි 1යි 30යි 57ක්. 30යි 57ක් ආවා. නායකතියෝ යාට එකතු කරගන්න 425ට 65ක් ඈ දැන් දාන්න එපා. ශේෂ්පාල මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාන්න එපා. නායකතියෝ 425ක් ඉන්නවා. ඒකට දැන් 65ක් එකතු වුණාම 470ක් දැනට ඉන්නවා. මට තියාගෙන ඉන්න. හානි කරන ලාභයෙන් තියෙනවා ඒක ගලපන්න. ඊට පස්සේ ප්‍රධාන කරුණු අංක 3 ආසදාන් වියදම් උපචිතව හා ඉදිරියට කළ ඒවා වේ. විදුලිය බලන්න 14ක් උපචිතයි. ඒ කියන්නේ මදිනේ. ඒකට විදුලිය 14ක් වා මේකට එකතු කරන්න දැනට විදුලිය තියෙනවා 27යි 600ක්. 27600ක් තියෙන විදුලි. 27600ට එකතු කරන්න ඕන 14ක්. උපචිත විදුලිය. වගකීමක්. දැන්ග මයිකින් වලට දාන්න නයි හිමිවලියන් ඉඳ තියන්න. නයි හිමිවලියන් ඉඳ තියලා උපචිත විදුලිය 14ක්. ඒතර මේක එකතු කරොත් මුළු විදුලිය වාට හොයාගන්න පුළුවන් 41.6යි. ඉලක්කම් එකතු කිරීමේදී වෙනසක් වුණොත් කියන්නේ විදුලිය පරිපාලන වියදම 41.6යි. විදුලිය පරිපාලන වියදම් 41.6. විදුලිය පරිපාලන වියදම 41.6ක. ඒ වගේම අපිට තිබ්බා එතනදී ඉදිරියට කළ වියදම් තියෙන රක්ෂණේ 15ක් ඉදිරියට. රක්ෂණේ තියෙන 65000. 65000න් 15ක් ඉදිරියට නම් ඉදිරියට කළ රක්ෂණේ කියන්නේ ජංගම වත්කම. ජංගම වත්කම වලට දාමු. ඉදිරියට කළ රක්ෂණය 65න් 15ක් තමයි ඉදිරියට කළේ. ඔක්කොම රක්ෂණ වියදම් 65000ක් ගෙවලා තිබ්බා. 15ක් අඩු කරා නම් ඒතර වර්ෂයට අදාළ රක්ෂණ වියදම වෙන්නේ 50000යි. රක්ෂණ ආйти වෙන්නේ පරිපාලන වියදම් වලට රුපියල් 50000යි. රක්ෂණ ආйти වෙන්නේ පරිපාලන වියදම් වලට රුපියල් 50000ක්
ඊළඟ ලක්ෂණය. පරිපාලන විධම් වලට තමයි ඒක අයිති වෙන්නේ. ලක්ෂණය 50000. ඒතර ඒ ගැලපීමක් හරි. ඊට පස්සේ ආයෝජන ආදායම් සහ පොලියේ ණය මුදලේ ප්‍රතිශතයන්ට යටත්ව ගැලපී යුතුයි. රයිට්. ඉස්සරම අපිට හම්බුණා බැංකු ණය 600ක් තියෙනවා. ඒතර බැංකු ණය 600යි ජංගම වන වයිකීමක් 10% බැංකු ණය. 10% බැංකු ණය ජංගම වන වයිකීමක් 600යි. 600ට 10%ක් බැංකු ණය පොලියනේ. ඒතර මනෝමයෙන් ගන්න පුළුවන් 600ට 10% කියන්නේ 60ක්. අග බින්දුව කපන්න නැති බැංකු ණය පොලිය මූල්‍ය වියදම බැංකු ණය පොලිය මූල්‍ය වියදම් 60ක් ගෙවන්න ඕන. හැබැයි 60ක් ගෙවන්න ඕනයි ඒක තමයි මූල්‍ය වියදම කීයක් ගෙවලා තියනවද බලන්න. 10% බැංකු ණයට යටින් තියෙනවා ණය පොලිය කියලා 20ක්. ඒතර සේස් පරීක්ෂණයේ තියෙන ගෙව් ණය පොලිය. ඒතර 60න් 28ක් අඩු කරොත් තව බලන්න තව 32ක් ගෙවන්න තියෙනවා. උපචිතයි. එහෙම නැත්නම් ගෙවි යුතු ණය පොලිය. උපචිත ණය පොලිය. දෙකක්. ගෙවි යුතුයි උපචිත ණය පොලිය 32යි. මේක හරි. ආයෝජනයත් බලන්න. 15 ආයෝජනය යටින් තියෙනවා කීයක්ද රුපියල් ලක්ෂ 3ක්. හරි. 15 ආයෝජනය රුපියල් ලක්ෂ 3ක් තියෙනවා. සියයට 10 ආයෝජනයේ ලක්ෂ 3යි. ලක්ෂ 3ට 10ක් කියන්නේ ඒකත් මනෝමයෙන් ගන්න පුළුවන් නේද? 10 නෙවෙයි 15. 15 ආයෝජන. ලක්ෂ 3ට 15 කියන්නේ 45යි. 300 ගුණ කිරීම 15. 45යි. ඒතර ආයෝජන ආදායම වෙනත් ආදායම වලට දාන්න පුළුවන් ඔයාලට. ආයෝජන ආදායම් 45000 වෙනත් ආදායම් වලට දාගන්න පුළුවන්. හැබැයි 45ක් වර්ෂයට වුණාට කීයද ආයෝජන ආදායම් ලැබිලා තියෙන බලන්න. ලද ආයෝජන ආදායම් කියලා බරපැත්තේ කොහෙද තියෙනවා කියලා. ඔය 31 දාලාම ඒක ආයෝජන ආදායම. ලද ආයෝජන කියන වචනේ දාගන්න. ලද ආදායම් කියලා තියෙන 31000. ඒක දාන්න ලද ආයෝජන කියලා වචනේ දාගන්න. ලද ආයෝජන ආදායම 31000. તો ලද ආයෝජන ආදායම් තියෙනවා 31000. කීයක් තව ලැබෙන්න තියෙනවා 45න් 31ක් ලැබිලා තියෙනවා. තව ලැබෙන්න තියෙනවා එතකොට 14000 ලැබී යුතු ආයෝජන ආදායම් ජංගමත්කම. ලැබී යුතු ආයෝජන ආදායම් ජංගමත්කමක් කීයකද 14. 14යි ලැබී යුතු ආයෝජන ආදායම් ජංගමත්කම. ඒ ආයෝජනය ජංගමත්කම වල උඩින් දාන්න 15 ආයෝජනය අවසාන තීරුවටම දාන්න 300යි. 15 ආයෝජනයේ 300යි. දාන්න අවසාන තීරුවටම. તો ඒක හරි. කරුණාංක 6. ගොඩනැගිලි 10%ක් යන්ත්‍ර 10%ක් ෂේ කරන්න කියලා කියන්නේ.
සුන්බුන් වටිනාකම දීලා නැහැ. තියෙන පිරිවැයට 10%ක් ෂේ කළා දාන්න සුන්බුන් වටිනාකම බිඳුව නිසා. 10% ප්‍රතිශතයේ 10% කිව්වා ඒ ඵලදා ජීව කාලයේ වසර 10යි කිව්වත් දෙකම එකයි. දැන් මේක අත්කම් ටික බලමු අපි කොහොමද තියෙන්නේ කියලා 10%ක් ෂේ කරන්නයි ඕනේ. අපිට තියෙනවා ඉඩම් 900ක්. මම ඉඩම් ගෙනත් දාලා ඉන්න. ඉඩම් ෂේ වෙන්නේ නැහැ. ඉඩම් 900යි. તો ඉඩම් වල දාන්න වටිනාකමත් 900යි. අපිට තියෙනවා ගොඩනැගිලි 1250ක් තියෙනවා ගොඩනැගිලි යන්ත්‍ර තියෙනවා 800ක්. ගොඩනැගිලි 1250යි යන්ත්‍ර පිරිවැය 800යි. දැන් මේවා ෂේ කරන්න ඕන 10 ගාණි කියලා කියන්නේ. එතකොට ගොඩනැගිලි වලට 10ක් ෂේ. බලන්න. ගොඩනැගිලි ෂේ කරවන්න පුළුවන් 1250 ගුණ කිරීම 10%. අගබින්දුව කපන්න. එතකොට එනවා 125යි. ඒතර මේ අවුරුද්දේ ගොඩනැගිලි ෂේ ප්‍රමාණය 125යි අගබින්දුව කපලා ගන්න. 125යි. ගොඩනැගිලි ෂේ ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශයට එන්න ඕනේ. ගොඩනැගිලි ෂේ පරිපාලන වියදම ගොඩනැගිලි ෂේ 125යි පරිපාලන වියදම. ෂේ වෙන් කිරීමේ ගිණුම තමයි බැර වෙන්නේ. හරි. මේක බැර වෙන්නේ ෂේ වෙන් කිරීමේ ගිණුම. ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය බලන්න ගොඩනැගිලි තියෙනවා රුපියල් 400ක්. ඒ 400ට මේ 125 එකතු කරා. ඒතර ඔක්කොම 525ක් බවට පත් වෙනවා. 525යි 1250න් 525ක් අඩු කරලා ධාරණවන්ට එක මෙහාට ගන්න 10න් 5ක් 5යි 4න් 2ක් 2යි right 12න් 5ක් 7යි මෙතන එනවා 725යි කියලා. ඉතින්නේ 725යි 725යි එතන. හරි යන්ත්‍ර 10ක් ෂේ කරන් තියෙන්නේ. එතන 800 තියෙන්නේ. 800ට 10ක් අපිට මනෝමයෙන් ගන්නත් පුළුවන්. ඇත්තටම යන්ත්‍ර ෂේ ප්‍රමාණය 800 ගුණ කිරීම 10. අසුවයි යන්ත්‍ර ෂේ පරිපාලන වියදම් යන්ත්‍ර ෂේ ප්‍රමාණය 80යි. ෂේ වෙන් කිරීමේ ගිණුම බැර වෙන්න ඕනේ. ෂේ යන්ත්‍ර ෂේ ගිණුම හර කරන එක තමයි කෙලින්ම අවසන් ගිණුම වල අපි ආදායම් ප්‍රකාශයට කෙලින්ම ගන්න. ගිණුමක ගහින් නැහැ නේ. ෂේ යන්ත්‍ර ෂේ පරිපාලන වියදම් හර ෂේ වෙන් කිරීම බැර කියන සටහන දාන්න ඕනේ. તો යන්ත්‍ර ෂේ 200ක් තියෙනවා. එකට ආදායම් මේ 80 එකතු කරා. 280යි ඔක්කොම. तर 520යි. तर වටිනාකම වෙනවා 520. හරිනේ. 520යි එතන. ඒක හරි. අපිට දැන් ගොඩනැගිලි සහ යන්ත්‍රත් ෂේ කරා. ඊළඟට තියෙනවා පිරිවැය රුපියල් 25000ක තොගයක් හානි වෙලා මේ පිළිබඳ නැල්ලු. ඒතර තොග හානි වාර්තා කිරීමේ දිස්සටහන ඔයා දන්නවා. හානි වූ තොග ගිණුම හර ගැනුම් ගිණුම බැර. තොග හානි කියලා වෙනම ශේෂ පරීක්ෂණයේ දැනට මුකුත් කපහැරීමක් නෑනේ. ඒතකොට ගැනුම් බැර වෙනවා කියන්නේ ගැනුම් වලින් අඩු වෙන්න ඕන. 610ක ගැනුම් තියෙනවා. ගැනුම් 610යි 25ක් අඩු වෙන්න ඕනේ. ඒ 610යි 25ක් ගැනුම් වලින් අඩු වෙන්න ඕන. 10න් 5 5යි 8යි 585යි නිවර්ති ගැනුම් ප්‍රමාණය. එතකොට හානි වූ තොගේ වෙනත් වියදමක් තොග හානි වෙනත් වියදම් වල දාන තොග හානි 25යි ආදායම් ප්‍රකාශය කෙලින්ම තොග හානි හර ඇලයිලක් ආදායම් ප්‍රකාශය හර ගැනුම් බැර. ගැනුම් බැර වෙනවා කියන්නේ ගැනුම් වලින් අඩු වෙනවා.
ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ 610න් 25ක් ගැනුම් වලින් අඩු වෙන්න. එතකොට එනවා 585යි එතන මුළු සමස්ත ගැනුම් ප්‍රමාණය. 585යි ගැනුම්. 585ක් වෙනවා ගැනුම්. තුගහානිය වාර්තා කරාට පස්සේ ගැනුම් ගිණුම බැර තුගහානි ගිණුම හර කියපු සටහන. මේක මට පස්වෙනි එක ඇත්තරලා තියෙනවා 5 මම කරලා ඉන්නම් 5. ව්‍යාපාරේ ණයගැතියන්ගෙන් රුපියල් 700ක් බොල්ලන ලෙස කපා හැරිය යුතුයි. ඉතිරි ණයගැතියන්ට 10%ක් හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම් කරන්න ඕන වෙන කිරීමක් කරන්න කියලා කියන්නේ. හරි. ඒකට ණයගැතියෝ දැනට මතකනේ 470ක් ණයගැතියෝ ඉන්නේ. හරිද? ණයගැතියෝ ඉන්නවා 470ක්. ණයගැතියෝ 470ක් ඉන්නවා. ණයගැති ගිණුම ගැහුවොත් ණයගැතියෝ ඊගේ 470ක් ඉන්නවා ණයගැති. ණයගැතියෝ 470ක ශේෂයක් එතන තියෙනවා. ණයගැතියෝ 470යි. හරි. 470ක ණයගැති ශේෂයේ දැනට බොල් ණය ගිණුමේ දැනට ශේෂයකුත් තියෙනවා. බලන්න. බොල් ණය වල දැනට ශේෂයක් තියෙනවා. වගේම හානි කරන අලාභ සඳහා ඉඩ හැරීමක් තියෙනවා. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම දැනට ශේෂයකුත් තියෙනවා. ඒ ශේෂ ගන්න දැනට තියෙනවා. බොල් ණය 7000ක් ශේෂයක් තියෙනවා දැනට. හානි කරන අලාභ 20600ක ශේෂයක් තියෙනවා දැනට. ඊගේ ශේෂය 20600යි. බොල් ණය ගිණුමේ 7000ක ශේෂයක් තියෙනවා. මේ දැනට ඒ ගිණුම් වල තියෙන තොරතුරු. දැන් අපිට කියන්නේ තවදුරටත් 7000ක් බොල් ණය ලෙස කපා හරින්නද. එහෙමනම් ණයගැති ගිණුම බැර බොල් ණය කියලා 7000යි බොල් ණය ගිණුම හර ණයගැති කියලා 7000යි. හරි. එතකොට නිවැරදි ණයගැති වර්ග ශේෂ කරොත් 63යි. මේක ශේෂ කරාට පස්සේ මෙතන ණයගැති වලට හොයාගන්න පුළුවන් 470යි 470යි භාගී ශේෂය 463යි ඊගේ ශේෂය 463000ක ණයගැතියෝ ඉන්නේ. දැන් හානි කරන අලාභ සඳහා වෙන් කිරීමක් කරන්න කියන්නේ කීයද? 10%ක්. ඒතර අවසාන ණයගැතියෝ මත 10%ක් හානි කරන අලාභ සඳහා වෙන් කිරීම කරන්න. දැන් අපි ඒක හොයාගන්න ඕන මුලින්. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම මේ අවුරුද්දේ 4,63,000 ගුණ කිරීම 10% සමානයි 46.3යි. හරිනේ. මේ අවුරුද්දේ හානි කරන අලාභ සඳහා අවසාන දවසේ මෙච්චරක් තියෙන්න ඕනේ ඒ ගිණුමේ ශේෂය. ඒක හානි කරන අලාභ සඳහා වෙන් කිරීම ගිණුමෙන් ඔයා මාරු කරන්න. හර පැත්තෙන් බැල පැත්තට. වාගේ ශේෂය 46.3යි. ඊගේ ශේෂය 46.3යි. 46.3ක් හර පැත්තෙන් බැල පැත්තට මාරු කරන්න. તો ණයගැතියන්ගේ ධාරණ වටිනාකම හොයාගන්න පුළුවන්. ඉතින් වෙනද ලැබිය යුතු දෑ විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. ණයගැති 463න් හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම 46.3 අඩු කරාට පස්වෙනි උත්තරේ. 463න් අඩු කරන්න ඕනේ 46.3. ඊට පස්සේ එනවා ධාරණ වටිනාකම කීය? බලන්න අඩු කරලා 7යි 12න් 6යි 1යි 4යි. 416.7යි. වෙළඳ ලැබිය යුතු දෑ මෙතෙන්ට දාන්න 416.7යි. ඔන්න අද මෙතන අඩු කරපු එක මෙතන මේ වරන් ඇතුලේ මේක පෙන්නවවත් කමක් නැහැ. මෙතන මුණත 463 අඩු කිරීම 46.3 තමයි 416.7. ණයගැති ධාරණ වටිනාකම. අවසාන ශේෂය 46.3
P එක මේ විදිහට අඩු කරලා ගන්න. තාම ගැළපීම ඉවර නැහැ. දැන් බොල්ණය ගිණුමේ ශේෂය. මම කියවා මේකේ වඩාත්ම හොඳම උත්තරේ බොල්ණය හානි කරන අලාභ ගිණුමෙන් කපලා හරින. ඒතර බොල්ණය තියෙනවා මෙතන 7 7යි 14. මේ ටික ඔක්කොම මාර්ක් කරන් හානි කරන අලාභ සඳහා විකිරීම ගිණුමට හානි කරන අලාභ 17. මෙයා බැර මෙයා හර කරන්න බොල්ණය ප්‍රමාණය 17. ඒක තමයි හොඳ. එකවර යන්නේ. ඒකම වත්කමක් වෙනුවෙන් නු ඇති වෙච්ච වියදම්. ඔව්. සර් ණයගැතිව 483 නේද? සත්‍තරා වැරදි ඉතින් 400 පොඩ්ඩයි මම කීයද 425ට අපි එකතු කරන්න තිබ්බේ කීයද ආවේ 65ක් එකතු වුණා 65ක් 425ට 65ක් ඒකට එන්නේ ඉන්ද්‍රයි 3 1යි 8යි 9 490 ඒ ඒක තමයි අලිම කියන් තිබ්බේ 490යි ණයගැති ශේෂය තියෙන්නේ ඒක ඔක්කොම වැරදි तर මෙතෙන්ද දැම්මොත් 400 අනුම දැම්මොත් 483යි तर 483ට 10ක් तर 48.3යි ඒ විදිහට වෙනස් කරගන්න 48.3යි Atris 8.3 तर 483 48.3 අඩු කරන්න ඕන. සාය 3ක් 7යි 12න් 8ක් 4යි 3 4ක් 3යි 434.7යි බලන්න මේක හරිද කියලා සුළුකේ 434.7 හරිනේ එපා අර මම 46ට 483ට ගලපපු එක එතන එකතු කරගත්තනේ 408 පාට 20 පාට 60 පාට විතර 490 එන්න ඒකට අනුව ශේෂය එන්න ඕන 483යි 483ට 10ක් වෙන් කිරීම අපි බැලුවා 48.3. ඒක වෙන් කිරීම ගිණුමේ ශේෂය අර පැත්තෙන් බැර පැත්තට මාරු කරා 48.3. 483න් 48.3ක් අඩු කරොත් 434.7. ඊළඟ මෙතන දාන වටනාකම 434.7. ඊට පස්සේ බොල්ණය ගැටලුවක් නැහැ. කොම 17යි බොල්ණය ගිණුම බැර හානි කරන අලාභ ගිණුම හර 17. දැන් මේ හානි කරන අලාභ ගිණුමේ ශේෂය මාරු කරලා දාන්න ආදායම් ප්‍රකාශනය. බලමු කීයද දෙන්නේ කියලා. 3යි 8යි 4යි 12 දෙන එකක් ඉතිරි 6යි 1යි 6යි 62.3යි. මෙතෙන්ට කීය දෙන්නේ 7යි 6යි 13 3යි ඉතිරි 1යි 1යි 2යි 4යි. ආදායම් ප්‍රකාශනය බලන්න 41.7ක් වෙනවා හානි කරන අලාභ. බෙදාහැරීම් වියදම හානි කරන අලාභ 41.7. හානි කරන අලාභය 41.7ක හානි කරන අලාභය. ශේෂ කරන් කැල්කියුලේටරෙන් ගන්න කරනවා. ඔක පරිස්සමෙන් ගන්න ඕන තන බොල්ණය වදිනවා හානි කරන අලාභය වදිනවා ණය ගැතිය වෙනස් වුණොත් ණය ගැතිය වදිනවා. එතකොට තැන් 3 4ක් එක දිගට එනවා. දැන් පේනවනේ. නැත්නම් එකතුව වැරදුන ගමන් අර ටික ඔක්කොම ඉවරයි.
ඒක ආයෙ ඇඩ්ජස්ට් කරනවා. right. ඊට පස්සේ අවසාන ගැළපීම. ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් මසකට රුපියල් 9000 බැගින් කුලියට දී ඇති අතර ශේෂ පිරික්සුමේ දැක්වෙන්නේ මේ වන විටත් මුදලින් ලැබී ඇති කුලියයි වෙන්න ඕන. කුලියයි නෙවෙයි කුලියයි. 9000 ගන්න. බලමු ලද කුලි කීයක් තියෙනවද? ලද කුලි 52500ක් තියෙනවා බැරපැත්ත. හැබැයි අවුරුද්දට වෙන්න ඕනලු මාසයකට 9000. ඒතර මාසයකට 9000ක් වෙන්න ඕන. මාසයකට 9000ක් වෙන්න ඕන. එතකොට වාර්ෂික කුලිය 9000 ගුණ කිරීම 12. හරිනේ. එතකොට 12 9 108යි. බිංදු 3යි. 1,08,000ක් වෙන්න ඕන වාර්ෂික කුලි ආදායම. 1,08,000. කෙලිම ආදායම් ප්‍රකාශයට ගන්න පුළුවන්. ගොඩනැගිලි කුලිය 108යි වෙනත් ආදායම. 108යි වෙනත් ආදායම. හැබැයි සල්ලි වලින් ලැබිලා තියෙන්නේ කීයද? 52.5ක්. ලද කුලි 52.5යි හම්බෙලා තියෙන්නේ. එනි 52,500යි ලැබිලා තියෙන්නේ. මේක අඩු කරොත් 10න් 5යි 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 තමයි අපිට හම්බෙන්න ඕන. 55,500ක් ලැබී යුතු ගොඩනැගිලි කුලි ජංගමත්කම්. ලැබී යුතු ගොඩනැගිලි කුලි 55.5ක් අපිට ලැබෙන්න ඕන. 55.5ක් අපිට ලැබෙන්න ඕන ලැබී යුතු ගොඩනැගිලි කුලිය යටතේ. ඔන්න ඒක හරි. දැන් මුලින් ඉඳන් ගාන කියවනෙන්න පැත්තේ නැති ඒවා ගමු. විකුණුම් දැම්මා, ගැනුම් දැම්මා. බලන්න ගෙනීමේ කුලි 17000යි ගෙනීමේ කුලි. ගෙනීමේ කුලි දාන්න මෙතන 17000යි. ඊට පස්සේ ආයාත බදු තියෙනවා 25000ක්. ඒක ගෙනීමේ කුලිය වලට යටින් ආයාත බදු 25000 තොග කරන පීවැයක් ළමයි. ආයාත බදු නැත්නම් ගෙනීමේ කුලියට එකතු කරලා දැම්මත් කමක් නැහැ. ආනයනයේ මතක් ගහපු බද්ද පාණ්ඩ ගෙනින්නකොට ආයාත බද්ද තොග කරන පීවැයක් 25000ක් ඉතින් එකතු වෙන්න ඕනේ. ප්‍රචාරණ වියදම් 35500යි විදහැරීම් වියදම ප්‍රචාරණය 35500යි විදහැරීම් වියදම. ඊට පස්සේ තොගය ජනවාරි 1 තොගය 180යි ජනවාරි 1 තොගය. ආරම්භක තොගය 180යි එතෙන් දාන්න. ආරම්භක තොගය 180යි. වැටුප්පා වේතන 115යි පරිපාලන වියදම්. වැටුප්පා වේතන 115ක් වෙනවා පරිපාලන වියදම්. ගොඩනැගිලි පිරිවැය ගත්තා, යන්ත්‍ර පිරිවැය ගත්තා, ඉඩම් හරි සේවෙන් කිරීම ගත්තා. ගොඩනැගිලි යන්ත්‍ර ගෙවල් කුලී කියලා හරපැත්තේ තියෙනවා 312ක්. ඒ අපි වියදම් කරපුවා. අපි රෙන්ට් එකට අපි ඉන්නවා. ගොඩනැගිලි කුලී 312 අපේ වියදම ගොඩනැගිලි කුලිය. ඊට පස්සේ ණයගැතියෝ දැම්මා. ණයහිමියෝ 318යි. ණයහිමියෝ ජංගමයි කී. ණයහිමියෝ 318යි. හානි කරන අලාභයේ හරි ලද කුලී හරි විදුලිය ගැලපුවා. වට්ටම් ඇත්තේ හරපැත්තේ තියෙන දුම් වට්ටම් 24000 විදහැරීම් වියදම. 24000 විදහැරීම් වියදම්. ඒ වගේම ලද වට්ටම් 16000යි බැරපැත්තේ තියෙන වෙනත් ආදායම. ලද වට්ටම් 16000 වෙනත් ආදායම. ඒ වගේම බොල්නාය ගැලපුවා. ලද ආදායම් හරි ලද ආයෝජන ආදායම් කියලා අපි වෙනස් කරලා දැම්මයි වෙලේ රක්ෂණය ගැලපුවා. විගණන ගාස්තු 24000යි පරිපාලන වියදම්. විගණන ගාස්තුව 24000ක් වෙනවා පරිපාලන වියදම් වලට. විගණන ගාස්තු 10000යි බැංකු ණය දැම්ම. බැංකු ණය පොලි හරි. ගැනිලි එතන 23000ක් තියෙනවා ගැනිලි ප්‍රමාණය.
එතකොට ගැනලි ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕනේ. මේක සුද්ධ ලාභය එකතු කළේ උත්තරෙන් ගැනලි 3000ක් අඩු වෙන්න ඕනේ. ගැනලි ප්‍රමාණය. ඊට පස්සේ තව අනිත් පරිපාලන වියදමක් තියෙනවා රුපියල් 81000ක පරිපාලන වියදමක්. පරිපාලන වියදම් තියෙනවා 81000ක. ඊට පස්සේ ගෙන යාමේ කුලිය අයිති වෙන්නේ බෙදා හැරීම වියදමක් 18000යි. ගෙන යාමේ කුලි බෙදා හැරීමේ වියදම් ගෙන යාමේ කුලිය බෙදා හැරීම වියදමක් 18000ක. 15 ආයෝජනයේ දැම්මා ආපසුයුම් 40යි විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. ආපසුයුම් 40. ඊට පස්සේ ආපසු යවුම් 22යි. ආපසු යවුම් 22යි. ඉතින් අඩු වෙන්න ඕන ආපසු යවුම් 22. ඊට පස්සේ මුදල් හා බැංකු 45යි. අවසාන ජංගම මත්තම මුදල් හා බැංකු 45යි. ප්‍රාග්ධනය දාන්න එපා. පොඩ්ඩක් එකතුව මම චෙක් කරලා බලනකම් වෙනසක් આવොත් දෙන්න ඇඩ්ජස්ට් කරලා. ප්‍රාග්ධනය අන්තිමට අපි දාමු. දැන් ඔයාලට තියෙන්නේ මේක එකතු කරගෙන එන්න. එකතු කරගෙන සුද්ධ ලාභය දෙන්න දාන්න පත්කම් ටික එකතු කරලා දාගන්න. දැන් ඒකට ලෑස්ති වෙන්න. ප්‍රාග්ධනය මම පොඩ්ඩක් චෙක් කරනකම් ඉන්න. දැන් කාණ එකතු කළා බැලන්ස් කරලා දාගන්න. හරි.